මම නම් හිතන්නේ ඔතන සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. පාර්ලිමේන්තුවේ මේ ඒ කාර්යභාරය දන්න පාර්ලිමේන්තුවේ භාවිතය දන්න එතුමා තමයි ජාතික ලැයිස්තුවේ සුදුසුම කෙනා. මම සපෝට් එක දෙනවා මට පුළුවන් නම් ගිහිල්ලා අත්සන් කරලා යවන්න පුළුවන් නම් ලියුම මම අත්සන් කරලා යවනවා. මේ මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට 3න් 2ක් ගියා. මේ 3න් 2ක් යෑමේ වගකීම දරන්න ඕන එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ පක්ෂයේ ඉන්න හොඳම කණ්ඩායම පක්ෂයෙන් එලවලා කෘත්‍යාධිකාරී මණ්ඩලය දුන්නු සන්දානයක් හදන්න දුන්නු අනුමැතියට පයින් ගහලා උන් අන්තිමට බෙදීමක් ඇති කර. මේ බෙදීමේ ප්‍රතිඵලයක් වුණා 3න් 2 යාම. අපි මේ මැතිවරණ ප්‍රතිඵල දිහා බලනකොට පැහැදිලිව පේනවා කාරණා දෙකක්. එකක් අපේ ඡන්ද සංඛ්‍යා අනුව එකතු වෙලා ඉල්ලුවා නම් තවත් ආසන 5ක් විතර අපිට වැඩි වෙන්න තිබුණා. ඒ වගේම මේ බෙදීම හරහා අපි දැක්කා 10%ක් විතර ඡන්දේ පාවිච්චි කරලා නැති ප්‍රමාණය අති බහුතරයක් අපේ පාක්ෂිකයෝ. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දා එක්සත් ජාතික පක්ෂයට දෙන්නත් බෑ. එක්සත් ජාතික පාක්ෂිකයෝ හින්දා දුරකථනයට දෙන්නත් බෑ. මෙන්න මේ කාරණේ නිසා දෙලොවක් අතර තනි වුණු විශාල පිරිසක් ඡන්දේ පාවිච්චි කරේ නැහැ. දැන් අපි ඡන්ද ලයිස්තු පරීක්ෂා කරලා බලද්දී අපිට හැම ඡන්ද මධ්‍යස්ථානයකින්ම 65ක් 70ක් විතර මේ අපිට හැමදාම ඡන්ද දාපු මිනිස්සු ඡන්දෙට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒක අහලා බලපුවම කියන්නේ අපි රනිල් මහත්තයාට කැමතිත් නැහැ. ඒත් ඉතින් අපි UMP කාරණේ අපි අලියා දිහා බල ටෙලිෆෝන් එකට ගහන්නත් බෑ. ඔන්න ඕක තමයි කියපු කාරණේ. මෙන්න මේ කාරණේ හින්දා තමයි අපිට මේ මැතිවරණයේදී පසුබෑමකට ලක් වුණේ. හැබැයි පැහැදිලිවම කියන්න ඕන ඒකට වක්කියුත්තෝ අපි නෙමෙයි. අපි අරන් දෙන 54ක්. එක්සත් ජාතික පක්ෂය අරන් දෙන එකම ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් පමණයි. මම මැතිවරණ කලිනුත් කිව්වා එකම එකයි ගන්න. ඒකට අද මේ වගේම මරා ගන්නවා කියලා. දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා. එක മന്ത്രി ධූරයට තාම മന്ത്രിවරයෙක් පත් කරලා නැහැ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ 9 වෙනි පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂේ മന്ത്രിවරයෙක් නැතුව තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. හම්බුණු එක മന്ത്രി ධූරයත් නම් කරගන්න බැරි තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය අද අසරණ වෙලා තියෙනවා. අර්බුදයකට ගිහිලා තියෙනවා. පක්ෂ නායකයා අයින් වුණා කියලා කිව්වා. ඊට පස්සේ නායකයෝ කිප දෙනෙකුගේ නම් කියවුණා. ඊට පස්සේ නැවතම අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවත් මාස 6කට නායකයා වෙනවා කියලා කිව්වා. ඉතින් මං දන්නේ නැහැ දැන්වත් තේරෙන්නේ නැත්තේ ඇයි මේ අය සජිත් ප්‍රේමදාස මැතිතුමාව මෙතෙන්ට ඒකරාශී කරගන්න ඕනයි කියන කාරණේ. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයට දුන්නු ඡන්ද ඒ ලක්ෂ 2කමාරකට නැත්නම් 100ට 2.4කට ආසන්න ප්‍රමාණය කියන කතන්දරය තමයි දැන් එකතු වෙන්න ඕන කියන කාරණේ. ඉතින් එකතු වෙන්න අපිට නෙමෙයි වමනාව දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝයි ආරාධනා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරුණාකරලා එන්න ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගන්න කියලා. මොකද අපිට රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ. සම්පූර්ණ පක්ෂයේ කාඩර් එක තියෙන අපි ගාව, ඡන්ද පදනම තියෙන අපි ගාව. හිටපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරයක් පත් වෙලා മന്ത്രി ධූර 54ක් තියෙන අපි ගාව. ඉතින් ඒ නිසා මම හිතනවා අපි දන්න විදිහට ඔතනින් බහුතරයක් කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ ඉන්න දැන් ඉන්න අයගෙන් බහුතරයක් කැමති සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ගමනක් යන්න. ඊටාම සුළුතර පිරිසක්. මේ තාමත් නායකත්වයේ හීන දකිමින් 2025 30 ජනාධිපතිවරු වෙන්න කියලා හීන දකින 3-4 දෙනෙක් තමයි මේ ඒකරාශී වීමට විරුද්ධ. ඒ නිසා මේ තීන්දුව ගන්න ඕනේ අපි නෙමෙයි ඒගොල්ලෝ. එතුමා යනවා කිව්වට යන පාටක් නැහැ නේද කියලා තමයි අපිටත් පේන්නේ. ඔබතුමාලා දන්නවනේ ඉතින් අපිට මෙතෙන්ට මේ සමගි ජන බලවේගය නිර්මාණය කරන්න හේතු උනේ ඕක තමයි. මේකද ඔප්පු වෙලා තියෙනවා.
අවුරුදු 26ක් එතුමා නායකත්වයේ හිටියා. දැන් එතුමා මේ පත්තරේ තියලා තරුණයන් සඳහා නව යාන්ත්‍රණයක් සකසා ඒජාප නායකත්වයේ බාර දෙනවා. දැන් යාන්ත්‍රණය හදනවා දැන්. ওই යාන්ත්‍රණ හැමදාම පරාජය වුණා මොන හරි එක්කෝ කමිටු දැම්මා දේශපාලන මණ්ඩල දැම්මා නායකත්ව මණ්ඩල දැම්මා. දැන් යාන්ත්‍රණ තරුණ යාන්ත්‍රණ දැන් තරුණ යාන්ත්‍රණ හදනකොට පක්ෂයේ മന്ത്രി ධූරය එකට බහැලා. මේකේ මේ යාන්ත්‍රණ හදන්න දෙයක් නැහැ. මේ රටේ පාක්ෂිකයෝ ඉන්න තැනක් තියෙනවා. ඒ පාක්ෂිකයෝ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සමගි ජන බලවේගෙත් එක්ක. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සුජාත පුත්‍රයා තමයි සමගි ජන බලවේගය. වහාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කරලා මෙන්න මේක බාර ගන්න කියලා ඒ පක්ෂයේ ඉන්න අය එක්ක සාකච්ඡා කරලා මේ වගකීම සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ආ යාන්ත්‍රණ හදලා වැඩක් නැහැ. ඔය ඉන්න කණ්ඩායමටම ජනමතයක් නැහැනේ. දැන් ඔය ඉන්න කණ්ඩායමේ එක්කෙනෙකුට පාර්ලිමේන්තුවේ 105ක් ගන්න බැරුව ගියා තමන්ගේ දිස්ත්‍රික්කවල. සේරම මං දන්නේ දෙන්නේ 3%ට වඩා අඩුයි. එහෙම කෙනෙකුට ආයේ පක්ෂේ නායකත්වයේ දීලා පුළුවන් ද මේ පක්ෂය ඔසවලා තියන්නේ. එක්කෙනෙක් පත් වුණා නම් පාර්ලිමේන්තුවට අඩුම ගානේ ජනතාවගේ ඡන්දෙන් කියන්න පුළුවන් මේ මිනිහට හරි ඒක උස්සගෙන යන්න පුළුවන් වෙයි කියලා. එහෙම කවුරුත් ජනපදනමක් තියෙන කෙනෙක් නැහැ එතන. එක්සත් ජාතික පක්ෂය අද තියෙන සිරිකොත නෙමෙයි. අද තියෙන සමිජන බලවේගෙත් එක්ක. අද ගම්වල එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නු සුළුතර පිරිසුත් අපිත් එක්ක එකතු වෙමින් යනවා. මේ මිනිස්සු කියනවා අනේ සර් අපිට මාර වැඩක් නේ උනේ කියලා. අනේ මන්ත්‍රීතුමා අපිව සම්බන්ධ කරගන්නකෝ. අපිට වැරදුනානේ කියනවා. අපිත් හිතුවා මේ මන්ත්‍රී දුර 10 15ක් හම්බෙයි. ඒක නිසා තමයි අපි පක්ෂයක හිටියේ කියලා. අද මේ මිනිස්සු අපිත් එක්ක ඒක රාශි වෙමින් ඉන්නවා. ඒ නිසා දැන් ওই 2,40,000ක් විතර ගත්ත ඡන්ද ටිකත් ලබන පළාත් සභා මැතිවරණයක් එහෙම තිබ්බොත් ඕකෙන් භාගයට අඩු වෙනවා. ඒ නිසා මේ තීන්දුව ගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය සුළුතර කීප දෙනයි. ඒ අයගේ දේශපාලන අනාගතයක් තීන්දුව වෙන්නේ ඒ තීන්දුව අනුව. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් පෙන්ෂන් එකයි කියමුකෝ. හැබැයි ඔතන ඉන්න අනිත් මහජන නියෝජිත විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය ඉන්නවනේ විශාල පිරිස. දැන් ඒ අයට දැන් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට යන්න බැරුව ගියා නම් කොහොමද ඊළඟට මහමැතිවරණකදී පාර්ලිමේන්තුවට යන්නේ? අපි කියන ඒගොල්ලන් පළාත් සභාව ඉල්ල බලන්නකෝ. අපි අභියෝග කරනවා. අකිල විරාජ් කාර්ය සම්මතතුමා අතුළු කණ්ඩායමට අපි කියනවා පුළුවන් නම් ඔය පෙරදුන ඔය පළාත් සභාවට ඉල්ලන්න. පළාත් සභා മന്ത്രി ධූරයක් ජනතාව දෙයිද කියලා බලන්නකෝ. පළාත් සභාවටවත් යවන්නේ නැහැ. ඊළඟට ප්‍රාදේශ සභාවට යවන්නේ අධික කියලා මහත්තයලා රවි මහත්තයලා ඉල්ලන්නකෝ පළාත් ප්‍රාදේශ සභාවට, නගර සභාවට. නගර සභාවටවත් ගන්නෙ නැහැ මිනිස්සු. ඒකයි භූමිය ඇත්තේ තත්ත්වේ. මට 75631ක් ඡන්ද දුන්නේ මිනිස්සු නලින් බණ්ඩාර හින්දා නෙමෙයි. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්න ජනමතයක් ඉන්න කණ්ඩායම නියෝජනය කරපු හින්දා. මම ඉල්ලුවා නම් එක්සත් ජාතික පක්ෂේ මටත් ඔය ස්විප් එකම තමයි දෙන්නේ. අපි ජනතාව ඉන්න පැත්ත හිටගෙන ඉඳලා ජනතාවගේ හදවත් එක්ක අඳුරගෙන ඒ හරි තැන හිටපු හින්දා තමයි අපිට මිනිස්සු ඡන්ද දුන්නේ. ඒ නිසා මම අභියෝග කරනවා මහත්තුරුන්ට. දැන් එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලෝ උස්සලා ගන්න ඕනේ. පළාත් සභාවක් තියෙන තව මාස 3-4කින්. ওই ඡන්ද ටික සේරම ඉල්ලන්නකො පළාත් සභාවට. බට්ටෝ දාන්න නැතුව, සොක්ක දාන්න නැතුව, පොඩ්ඩෝ දාන්න නැතුව. ලොක්කොට එකම ඉල්ලන්න. අනිල් මහත්තයා ඉල්ලන්න කියලා මම අපහාස කරන්නේ නැහැ තුමාට. අනිත් ඡන්ද ටිකට අපි කියනවා ඉල්ලන්න කියලා. අකිල මහත්තයා ඉන්නවා, රංගේ බණ්ඩාර මහත්තයා ඉන්නවා, වජිර අබේවර්ධන ඉන්නවා, දයාගම කියලා ඉන්නවා. රුවන් විජේවර්ධන මහත්තයා ඉන්නවා. ඉල්ලන්න පළාත් සභාවට. අඩුම ගානේ පළාත් සභා නියෝජනයක්වත් දෙන්න මිනිස්සු කටයුතු කරයිද කියලා බලන්නලකෝ. එතකොට බලා ගන්න පුළුවන්. තව දෙවෙනි වටේ දෙවෙනි ඉන්ටර්විව් එකකට ගිහිල්ලා. සමහර ජන බලවේගයේ තත්ති කොහොමද? එතකොට ඔබතුමාලා ප්‍රතිචාරයට පළාත් සභාවට ඉල්ලන්න දෙනවා සමහර ජන බලවේගයේ. නේ අපි පළාත් සභාවට අලුත් කණ්ඩායමක් දානවා. ඒ අතර අපිත් එක්ක ඡන්දෙට ජනාධිපති මහමැතිවරණට ඉල්ලපු අය ඉන්න පුළුවන්, අලුත් අය ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපේ හොඳ කණ්ඩායමක් අපි පළාත් සභාවට දානවා. හොඳ තරම් කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක්. සමහර පක්ෂ ප්‍රතිපත්තියක් විදිහට ප්‍රතිචාරයට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියලා ප්‍රකාශ නෑ නෑ එහෙම කියන්න බෑ. පෙරදිච්ච කියන්නේ මේ වගේ වෙලාවක පෙරදින්න කියන්නේ පෙරදුනා කියන්නේ ඡන්ද අරගෙන දිනවනේ. දැන් මගේ දිස්ත්‍රික්කේ පස්වෙනියට ගත්තු අපේක්ෂක 48000ක් කරන් තියෙනවා. 6 වෙනියට ගත්තු එක්කෙනා 45000ක තරම් තියෙනවා. ඉතින් ඒ ඡන්ද පදනමක් තියෙනවනේ පෙරදුනාට. ඒක පළාත් සභාවේදී තම වටිනා ඡන්ද පදනමක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගත්තාට පස්සේ දැන් නායකත්වයේ ඉල්ලන අනිත් කණ්ඩායම ඔබතුමාගේ වාටන් ඉච්චුවේදී ඒ කණ්ඩායමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගත්ත දුර මොකක්ද? නෑ.
ඒක තමයි මම කිව්වේ. ඒගොල්ලන්ට දැන් තව පාරක් විභාගෙ ලියන්න පුළුවන් ඊළඟ විභාගේ. ඔබතුමා කියන්නේ අකිල මහත්තයා පළාත් සභාවේදී පාල්ලිනවා කියලා. පරදිනෝ. පළාත් සභාවටවත් යන්න බෑ. ඒකත් එහෙම තමයි. 102 නේ අරන් තියෙන්නේ. 102යි 5යි. දැන් පොඩ්ඩක් කියන්නේ UNP එකේ ඉතුරු වෙනාට සමගි ජන බලවේගයෙන් බෑන් දෙකන්නේ ඒක නැත්නම් නෑ අපි කියන්නේ සමගි ජන බලවේගයේ විදිහට අපි ඉස්සරහට යනවා. ඒගොල්ලන්ට පුළුවන් වොන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආරාධනා කරලා UNP නායකත්වය බාර දෙන්න. ඉතින් අපිට එතකොට ප්‍රශ්නයක් නෑ. ඔතන ඉන්න හොඳ කණ්ඩායමත් එක්ක එකතු වෙලා දෙගොල්ලෝ එකතු වෙලා අපිට ශක්තිමත් වැඩපිළිවෙලක් එක ඉස්සරහට යන්න පුළුවන්. අපි කියන්නේ මේ අපි UNP ඒට එකතු වෙන්නේ නැහැ කියලා. අපේ UNP කාර්යය තමයි අපි තමයි නියම UNP කාර්යය. අපිත් එක්ක තමයි UNP කාර්යය ඉන්නේ. ඒ නිසා අපි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ගිහිල්ලා රණ්ඩු කරලා ගන්න දකලන්නේ නැහැ. සිරිකොත වටලන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ තමයි තීන්දුව ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි දැන් සුළුතරය. නෛතික බලය තිබුණාට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. ජනපදනමක් නැහැ. ඉතින් ජන විඥාණය තේරෙන්නේ නැතුව මම දන්නේ නැහැ දේශපාලනය කරන්න පුළුවන්ද කියලා. මම නම් කිව්වේ නෑ. ඉතින් කිව්වා අය ඉන්න ඇති පොඩ්ඩක්. ඉතින් අර ඡන්දේ කාලේ පොඩි දෙනවනේ. නැගලා යන පොඩි ටොක්ස් දෙනවා. ඒව ගණන් ගන්න එපා. රනිල් මහත්තයා දඩ ගහයි. නෑ එතුමා දන ගහන්න ඕනේ නෑ. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක්. ඉතින් මම අදටත් කම්පා වෙන කාරණයක් තියෙනවා. ඒ කම්පා වෙන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටීම. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මම දකින්නේ. එතුමාගේ තියෙන අත්දැකීම් දැනුම පළපුරුද්ද අපිත් ලබලා තියෙනවා. මේ අවුරුදු පහෙත් එතුමා ඒ අත්දැකීම් දැනුම පළපුරුද්ද පාර්ලිමේන්තු භාවිතයේ තිබුණා නම් අපිටත් ලොකු හයියක් ඒක. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු හයියක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුවේ නොමැකෙන සලකුණ. මේ සලකුණ අද පාර්ලිමේන්තුවේ නැහැ. අපි ඒක කනගාටු වෙනවා. මම නම් ඇත්තටම කනගාටු වෙනවා. එතුමා පාර්ලිමේන්තුවේ හිටියනම් මම බොහොම සතුටු වෙනවා. ඒ වෙන මොකුත් ඉතින් මේ එතුමාගේ තියෙන අත්දැකීම් දැනුම පළපුරුද්ද භාවිතය අතිවිශිෂ්ටයි. ඒ ගැන නම් කාය සම කරන්න කිසි කෙනෙක් නැහැ මේ පාර්ලිමේන්තුවේ. මම නම් හිතන්නේ ඔතන සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. පාර්ලිමේන්තුවේ මේ ඒ කාර්යභාරය දන්න පාර්ලිමේන්තුවේ භාවිතය දන්න එතුමා තමයි ජාතික ලැයිස්තුවේ සුදුසුම කෙනා. මම සපෝට් එක දෙනවා. මට පුළුවන් නම් ගිහිල්ලා අස්තම් කරලා යවන්න පුළුවන් නම් ලියුම මම අස්තම් කරලා යවනවා.